සස්මිත ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් ඔයා කම්පැනි එක හැවුවොත් SLT තමයි. right fiber එක දෙන්නේ SLT dialog වලත් මම දැක්ක fiber connection එකක් ඒගොල්ලෝ මොකක් හරි introduce කරලා තියෙනවා. මට තාම ඒක ගැන එච්චර හොයලා බලන්න වෙන්නේ නැහැ. right එතකොට අපි ද්විමේ සංඛ්‍යා පද්ධතියත් එක්ක සලකනකොට මේ අඩුම වෙසෙසි සංඛ්‍යාංකය සහ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය කියන එක වෙනුවට අපි පාවිච්චි කරනවා අඩුම වෙසෙසි බිටුව least significant bit LSB කියලා අපි කියන්නේ සහ most significant bit MSB වැඩිම වෙසෙසි බිටුව right ඒ ගැන අපි සඳහන් කරගෙන අපි යමු අද පරිවර්තන ටික පැත්තට right හරි ඔයගලන්ගේ නෝට් එකේ යටින් මෙන්න මේ දේ ලියා ගන්නවා මෙතන ලියනවා ඒ වාක්‍ය right දැන් මොකද සෙල්ුන්නේ පුතේ අපි මේ දැන් තමයි ලියන්න පටන් ගන්නෙ ගිය සතියේ ලියලා ඉවර වෙච්ච තැනින් ලියන්න පටන් ගන්න ඔක ලියා ගන්නද ඔව් මම මේ ලියන එක ලියා ගන්න තප්පරයක් ඉඳලාමයි මම හිතන්නේ sharing වල optimization on වෙලා තිනවා right okay හරි ඔය ටික දැන් ලියා ගන්න ඕනද ඔව් ඔව් අහගෙන ඉන්න ඕනේ ඔය සර් මේ වැඩිම වෙසෙසි සංඛ්‍යාතය වගේ මාතෘකාවන්නේ සෝකත් මාතෘකාව නෙවෙයි මේ පොයින්ට් එකක් මම දෙන්නේ right කරුණක් දෙන්නේ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය ද්විමේ සංඛ්‍යා පද්ධතියට ආවම වැඩිම වෙසෙසි බිටුව කියලා අපි සලකනවා right හරි සර් excuse me sir ඔව් පුතේ sir මම දැන් ආයේ මොනවා හරි ලියන්න දුන්නද මේ ලියන ටික ලියන්න ඕනේ පුතේ thank you මම කළු පෑනෙන් ලියන්නේ right. ටක් ගාලා මේක ලියා ගන්න.
මම උදාහරණයකුත් යටින් ලියනවා. ඔව්. එළවලු තමයි. ඉවර නම් ටක් ගාලා කියන්න. පාටින් හන්ද ටික රතු පාටින්ද ලියන්න ඕනේ. මොකද්ද පුතේ? සර් රතු පාටින් ලියපු එක රතු පාටින්ද ලියන්න නෑ ඕනේ. එහෙම නෑ. මම ඕගලන්ට පැහැදිලි වෙන්න එක ලියන්නේ. ඔයගොල්ලොත් ඒක පැහැදිලි වෙන විදිහට ලියා ගන්න එච්චරයි. ලියලා ඉවරයි. හරි එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය පොඩ්ඩක් ඉන්න සර්. මිනිස්සු එළියට ඉවරයි. හරි සර් අතම උදාහරණ කියලා මෙතන ටික් කරමු. සර් ඔව් පුතේ. අර අතන උදාහරණ කියලා ඩොට් දෙකක් ගහලා තියෙන්නේ. මොකද පුතේ? නෝට් එකට යටින් උදාහරණයක් දීලා තියෙන්නේ. ඔව්. එතන අර EG ද ලියලා තියෙන්නේ නැත්නම් උදාහරණ කියලා ලියලා තියෙන්නේ. EG ඔයගොල්ලෝ කැමති දෙයකට ලියාගන්න. මම EG කියලා ලියලා තියෙනවා. සස්මිත සාමාන්‍යයෙන් බැටරි එක අපි කියන්නේ ඒ කියන්නේ ලැප් එකකින් ඉන්ඩිකේට් කරනවානේ ලෝ බැටරි වෙනකොට මෙන්න මේ අවස්ථාවේ ලෝ බැටරි කියලා. ඒ වෙලාවේ charge කරන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් කියන්නේ 15 20 වගේ අවස්ථාවලදී charge කරන්න ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි 100%ම charge කරන්න නැතුව 80 85 වගේ charge එකක තියාගෙන බලන්න. එතකොට life time එක වැඩි කියලා බැටරි එකේ. සර් ෆෝන් වල කොහොමද කරන්න ඕනේ? ෆෝන් වලත් එහෙම තමයි. සාමාන්‍යයෙන් 15 20 වගේ එනකොට charging එකට දාන්න ඕනේ. ඒකෙත් 80 85 වගේ 100% charge කරලා කමක් නැහැ. අර overnight charge කරන එක එච්චර හොඳ නැහැ. දැන් නම් ඒවා ගොඩක් වෙලාට අර phones වලින් ඒවා over charge වෙන එක නතර කරලා තියෙනවා. නමුත් අර still ඒකේ current supply එක දිගටම එනවනේ බැටරි එකට. ඒක හොඳ නැහැ. AMD Ryzen කියලා කියන්නේ හොඳ processor එකක් ඉසිත. දැන්ට Intel එක යන එකත් එක්ක බොහෝම කරට කරම ඉන්න Ryzen processor එක සාමාන්‍යයෙන් දැන් Ryzen මේ සැරේ ආපු series එක Intel වලටත් වඩා හොඳයි කියලා එහෙම recommendation එකක් යනවා. මොකද ඒකේ graphical processing unit එකක් processor එක ඇතුළෙම තියෙනවා. ඒකේ prices වෙනස්ද? පොඩි වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් නැහැ. 1000ක 2000ක විතර වගේ වෙනසක් තියෙනවා. Ryzen දාන එක හොඳයි graphics පැත්ත ගැන හිතනවා නම් Intel එකත් නරක නැහැ. සර් AMD A10 එක හොඳයිද? නැහැ නේද? සර් AMD A10 එක හොඳයිද සර්? හරි හරි. A10 එක ගැන මට අයිඩියා එකක් නැහැ. මේ අපි විෂයට අදාළ නැති දේවල් ටික පාඩම් පස්සේ කතා කරමු. නැත්නම් පාඩම් කරගන්න බැරි වෙනවා. right. හරි. ඊළඟට මාතෘකාව දාගන්න
සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය. right ප්‍රධාන මාතෘකාවක්. සර් මොකද සංඛ්‍යා මම ලියනවා හරි මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන අරගත්තම ඒක මාතෘකාවක්ද? මාතෘකාවක්. ඔයගලන්ගේ සිලබස් එකේ කතා බහ කරනවා පරිවර්තන වර්ග 4ක් ගැන. right? ඒත් මේක පොතේ නම් පරිවර්තනයෙන් පරිවර්තනය ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එක සංඛ්‍යා පද්ධතියක් ඇතුළේ පරිවර්තන කීපයක් තියෙනවා. නමුත් මම මේ 4 කියලා දෙන්නේ ක්‍රමවේද 4ක්, ටෙක්නික්ස් 4ක් විදියට. ඒ නිසා ටෙක්නික් එක හරියට අල්ලගන්න. ඒක අල්ලගත්තම ඔයාලට ඕනම ආකාරයක පරිවර්තනයක් කරන්න පුළුවන්. right දැන් A level වලට ආවමත් ඔයගලන්ට මෙතෙන්ද කියලා දෙන්නේ පූර්ණ සංඛ්‍යා පරිවර්තනය කිරීම ගැන විතරයි. A level වලට ආවම දශම සංඛ්‍යා පරිවර්තනය කිරීම ගැන පොඩි දෙයක් කියලා දෙනවා. වැඩි දුර තියෙන්නේ මේ අපි ඉගෙන ගන්න ටිකම තමයි. right සංඛ්‍යා පද්ධති පාඩමේ. තව ඉස්සරහට යන ඒවා තියෙනවා. නමුත් මේ කැලේ ඒ විදිහටම අපි ඉගෙන ගන්නවා. right. ඔතන මුලින් අපි කතා කරනවා දශමයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා කොහොමද දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ? කොහොමද 8 පාදයට පරිවර්තනය කරන්නේ? කොහොමද 16 පාදයට පරිවර්තනය කරන්නේ කියලා. right? ඒ තමයි එක වර්ගයක්. right? ඊළඟ වර්ගයේ විදිහට අපි ඉගෙන ගන්නවා ඕකේ රිවර්ස් එක. right? ඒ කියන්නේ දෙකේ පාදයේ 8 පාදයේ 16 පාදයේ සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය කරන්නේ කොහොමද? right? තුන්වෙනි වර්ගයේ විදිහට අපි කතා කරනවා දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද 8 පාදයට 16 පාදයට පරිවර්තනය කරන්න කියලා. දැන් මේ කලින් මම කතා කරපු පරිවර්තන ආකාර දෙක පාවිච්චි කරලා ඔයාලට දෙකේ පාදයක 8 පාදයට හරව ගන්න පුළුවන් ඉක්මනට. ඉක්මනට නෙමෙයි යම් ආකාරයකට කියන්නේ 10 පාදයක කෙනෙක් දෙකේ පාදයක කෙනෙක් 10 පාදයට හරවලා 10 පාදයක කෙනෙක් 8 පාදයට හැරෙවුවම දෙකේ පාදයක කෙනාව 8 පාදයෙන් ඔයගලන්ට එනවා. නමුත් එතන ක්‍රමවේද දෙකක් තියෙනවානේ. දෙක 10ට ගිහිල්ලා ඊට පස්සේ 10 8ට යන්න ඕනේ. පියවර දෙකක් කරන්න ඕනේ. ගණනය කිරීම දෙකක් කරන්න ඕනේ. නමුත් මේ ක්‍රමවේදී තුන්වෙනි පරිවර්තන ආකාරයේදී ඒක එක සැරේ කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න. හතරවෙනි ආකාරය තමයි මේකේ රිවර්ස් එක. right? ඒ කියන්නේ 8 පාදයේ 16 පාදයේ සංඛ්‍යා කොහොමද දෙකේ පාදයට පරිවර්තනය කරන්න කියලා. එතකොට ඔන්න ඔය කියන ක්‍රමවේද 4 ගැන තමයි අපි ඉගෙන ගන්න. ඒතර හොඳට මතක තියාගන්න මේ එක ක්‍රමවේදයක් ඇතුලේ. ඒ කියන්නේ 10 පාදයේ 2ට හරවන්න, 10 පාදයේ 8ට හරවන්න, 10 පාදයේ 16ට හරවන්න ඕගලන්ට තියෙන්නේ එකම જાතියේ ටෙක්නික් එකක්. right? ඒ නිසා 10 2ට හරවන විදිහ හරියට තේරුම් ගත්තොත් 10 8ට 10 16ට විතරක් නෙවෙයි 10 ඕනම පාදයකට හරවන්න පුළුවන්. ටෙක්නික් එක තේරුම් ගත්තා. අනිත් පරිවර්තන කිරීම තුනත් එහෙමම තමයි. ටෙක්නික් එක හරියට තෝරගත්තොත් ඔයාට ඕනම පරිවර්තනයක් ඕනම විදිහකට හැන්ඩල් කරගන්න පුළුවන්. මේ හතර දෙනාට ටෙක්නික්ස් 4ක් තියෙනවා. right? හරි. ඕකත් සමරි එකක් විදිහට ඇඳගෙන අපි මුලින්ම කතා කරමු කොහොමද 10 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. සස්මිත ආපහු ඔය හතරම අඳිනව නේද? ඔව් හතරම අඳින්න. සස්මිත මම විශේෂ දෙයක් කිව්වේ නෑ මේ ඇඳපු එක ගැන කිව්වේ. ඒක ඇඳ ගන්න අපි ඊට පස්සේ තමයි ටෙක්නික් එක කතා කරන්නේ.
සර් මේ සේරම පල්ලයට අඳින්න. පළහැර ලියාගත්තත් කමක් නැහැ. කොහොම හරහට ලියාගත්තත් ගැටලුවක් නැහැ. තිනාල් ක්ලාස් එක ඉවරුනාම අහන්න මම කියන්නම්. සර් මගේ කරෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවා සර් ඔය සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයෙන් පස්සේ මොකක්ද සර් කරන්නේ? ඊට පස්සේ ඒ කියන්නේ මේක ලියා ගන්න කියලා පුතේ මම කිව්වේ. ඒක ලියාගත්තෙන් පස්සේ මේ මගේ මාතෘකාව ලියාගත්තට කමක් නැහැ. හරි සර් thank you. හරි. ඔය දැන් ලියන අනුමාත්‍රකාවක්ද? ඔව්. ඒ කියන්නේ මේ පළවෙනි කන්වර්ෂන් එක මම ලියන්නේ. මෙතන කන්වර්ෂන් හතරක් තියෙනවානේ. ඔයගොල්ලෝ මේකත් 1 2 3 4 කියලා නම් කරගත්තට කමක් නැහැ. සස්මිත ක්ලාස් එකෙන් පස්සේ අහන්න මම කියන්නම් ওই දේවල් ගැන. ඉවර නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. right එක්කෙනෙක් ඉවරයි. අනිත් කට්ටිය ඉවරයි. ඒ වුණාට පස්සේ අනුමාත්‍රකාව ලියා ගන්න මම පහලින් ලියලා තියෙන දශමයේ සංඛ්‍යා දශමයේ නොවන සංඛ්‍යා බවට පරිවර්තනය. සස්මිත මගේ ප්‍රශ්න ටික ලියාගෙන තියලා ක්ලාස් එක ඉවර වුණාම අහන්න ඕනේ. හරි. තාම ලියන කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. right හරි. දැන් ඔක්කොම වැඩ ටික නතර කරලා මේ විදිහ බලා ගන්න කොහොමද මේක කරන්න කියන එක. right? දැන් මුලින්ම අපි අඳුර ගන්න ඕනේ මොකක්ද අපිට කරන්න කියලා තියෙන්නේ කියලා. පළවෙනි දේ. ඉතින් අපිට කරන්න කියලා තියෙන්නේ දශමය සංඛ්‍යා පද්ධතියක්. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා දශමයේ නොවන සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. ඒ කියන්නේ 10 පාදයේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. right? මම උදාහරණය පළවෙනි උදාහරණයේ විදිහට අරගන්නවා. මෙන්න මේක 23 කියන 10 පාදයේ සංඛ්‍යාව
පරිවර්තනය කරන්න කියලා මං ඉල්ලනවා. ද්විමය සංඛ්‍යාව නැත්නම් දෙකේ පාදයට. right. එතකොට විසිතුන කියන 10 පාදයේ සංඛ්‍යාව අපිට වමනා කරලා තියෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න. right. අපි සංඛ්‍යා පද්ධති පාඩමේදී සාමාන්‍යයෙන් සංඛ්‍යාවන් ලියනකොට අදාළ පාදයේ සඳහන් කරනවා. right. හරි. මෙතනදී අපි මතක තියාගන්න ඕන දේ දීලා තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් පරිවර්තනය කරන්න කියන්නේ 10 පාදයේ නොවන සංඛ්‍යාවකට. එහෙමනම් අපි කරන්න ඕන දේ තමයි 10 පාදයේ සංඛ්‍යාව අපි අරගන්න ඕන. අරගෙන 10 පාදයේ සංඛ්‍යාව බෙදන්න ඕනේ අපිට පරිවර්තනය කරන්න කියන සංඛ්‍යා පද්ධතියේ පාදයෙන්. 10 පාදයේ සංඛ්‍යාව ගන්නවා, එයාව බෙදනවා, පරිවර්තනය කරන්න කියලා තියෙන සංඛ්‍යා පද්ධතියේ පාදයෙන්. එතකොට දෙකේ පාදයට නම් පරිවර්තනය කරන්න කියලා තියෙන්නේ දෙකෙන් බෙදන්න ඕනේ. 8 පාදයට නම් පරිවර්තනය කරන්න කියලා තියෙන්නේ 8ෙන් බෙදන්න ඕනේ. 16 පාදයට නම් පරිවර්තනය කරන්න කියලා තියෙන්නේ 16ෙන් බෙදන්න ඕනේ. හරි. බෙදනකොටත් අපි බෙදීම කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. right. මේ බෙදීම කරගෙන යන්නේ අර කෙටි ආකාරයෙන් බෙදන ආකාරය, දීර්ඝ බෙදීම ආකාරයට නෙමෙයි. right. එතකොට මේක අපි බෙදලා පෙන්නනවා 23ට. දෙකේ ඒවා නේද? දෙවරක් 1යි. මෙතනට දෙවරක් 1යි. දෙවරක් 11 22යි. ඉතුරු අගය අපි මෙහෙම ඉරි කෑල්ලක් ගහලා ඉස්සරහින් ලියන්න ඕන. right. එතකොට මේ ඉතුරු අගය ඉතුරු ආට තිබුණොත් ඒ අදාළ අගය ලියන්න ඕනේ. ඉතුරු ඔයාට නොතිබුණොත් ඉරි කෑල්ලක් ගහලා බිඳුව අනිවාර්යෙන් ලියන්න ඕනේ. right. ඒතර බොහොම සරලයි කරන්න තියෙන වැඩේ. 10 පාදයේ සංඛ්‍යාව ගත්තා. පරිවර්තනය කරන්න තියෙන සංඛ්‍යා පද්ධතියේ පාදයෙන් එයාව බෙදනවා. හැබැයි මේක එක සැරයක් බෙදලා හරියන්නේ නැහැ. අපි මේ බෙදීම දිගටම කරගෙන යනවා. මේ බෙදන දේ අපි නතර කරන්නේ අපි නතර කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. කියන්නේ ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි දෙකට වඩා අඩු සංඛ්‍යාවක් පිළිතුර විදිහට ලැබෙනකන් අපිට බෙදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිතුර බිඳුව වෙනකන් අපිට බෙදාගෙන යන්න පුළුවන්. ඔය ක්‍රමවේද දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට හම්බෙලා තියෙන පිළිතුර මේ වෙලාවේ 11. right. 11 දෙකට වඩා අඩු නැහැ. ඒක නිසා මම මෙයාව නැවත වතාවක් දෙකෙන් බෙදනවා. 11 දෙකට බෙදුවම 1ට 2ව නැහැ. 11ට 2ව 5යි. ඉතුරු 1යි. 5 කියලා කියන්නේ තාමත් දෙකට අඩු සංඛ්‍යාවක් නෙවෙයි. ඒක නිසා මම නැවතත් මෙයාව දෙකෙන් බෙදනවා. දෙවරක් බිඳුවට කොහොමත් නැහැ බිඳුවයි. බිඳුව ලියන්න අවශ්‍යත් නැහැ අපිට. right. ඊළඟට 5ට දෙවරක් 2යි. ඉතිරි 1යි. දෙක තමයි අපිට දැන් හම්බෙලා තියෙන පිළිතුර. දෙක කියලා කියන්නේ දෙකට අඩු වගයක් නෙවෙයි. දෙකට සමාන කෙනෙක්. ඒක නිසා නැවතත් අපි මෙයාව දෙකෙන් බෙදනවා. එතකොට ඔයගලන්ට එනවා 1යි ඉතිරි 0යි.
right? එතකොට ඔයගලන්ට පුළුවන් දැන් ඔයගලන්ට උත්තරේ විදිහට ඇවිල්ලා තියෙන්නේ 1. 1 කියලා කියන්නේ 2ට වඩා අඩු වගයක්. ඒක නිසා ඔයගලන්ට පුළුවන් මේ බෙදීමේ ක්‍රියාවලිය නතර කරන්න. මෙතනින් නතර කරොත් ඔයාගේ ද්විමේය සංඛ්‍යාව ඔයාට හොයාගන්න වෙන්නේ නතර කරපු තැන තියෙන පිළිතුර සහ ඉතුරු වගයන් ටික අපි ඉතුරු කියලා ලියපු වගයන් ටික පිළිවෙලින් යට ඉඳලා උඩට ලිවීමෙන්. ඒ කියන්නේ ඔයාගේ උත්තරේ වාට ලියන්න පුළුවන් 1 ඒ තමයි මේක ඊළඟට බිඳුව ඒ තමයි මේ බිඳුව ඊළඟට එකේ ඒවා 3ක් 1 1 1 එතකොට යට ඉඳලා උඩට තමයි අපි මේ වැඩේ කරන්නේ. හරි පැහැදිලිද මෙතනට වෙනකම්? ඔව් සර්. ඔව් සර් පැහැදිලි. right හරි ඕගලන්ට අවශ්‍ය නම් ඕගලන්ගේ බෙදීම තව දුරටත් කරන්න පුළුවන්. මම කියන්නේ උත්තරේ බිඳුව වෙනකම් ගන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ ඔයාට එකවම එකක් බෙදනවා දෙකෙන්. එතකොට ඔයාට එන උත්තරේ බිඳුවයි එකට දෙකේව නැහැනේ. ඉතුරු එකයි. සර් ඔය විදිහට අපිට පැටලෙන්නේ නැහැ නේද සර්? කැමති විදිහක්. ඒක ගැටලුවක් නැහැ. right හරි සර්. ඕගලන්ට මෙහෙම આવොත් ඕගොල්ලෝ අරගන්න ඕනේ ඉතුරු වුණු ප්‍රමාණය. ඒ කියන්නේ ඉතුරු කියලා ඕගොල්ලෝ ලියන ඉලක්කම් ටික විතරක් යට ඉඳලා උඩට ලියන්න පුළුවන්. එතනදී එන්නේ නැවත වතාවක් 1 බිඳුව එකේ ඒවා 3ක්. right මේකෙන් ඕගලන්ට ලේසි විදිහක් අරගන්න. කිසිම ගැටලුවක් නැහැ. තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අපි ලියාගමු මේක. සර් ඔබ ලියා ගන්නද? ඔව් ලියාගන්න. ඉතින් මයික්ස් ඔෆ් කරලා තියාගන්න ඕගලන්ගේ. වෙනුජ මයික් එක ඔෆ් වෙලා නැහැ. ඔෆ් කරගන්න. වෙනුජ මං කියන එක ඇහෙනවද? වෙනුජ වෙනුජට ඇහෙන්නේ නැහැ මං හිතන්නේ මං කියන්නේ. ඉවරයි සර්. හරි. අනිත් අය
ඉවරයි සර්. right okay හරි ඩේලි ඉවරයි සර්. හරි මට මැසේජ් එවන්න මයික් ඔන් කරන්න යන්න එපා right හරි ඊළඟට අපි කතා කරන්නේ දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පත් කරගන්න එක right අටින් බෙදෙන එතකොට ඒක තමයි මම දෙවෙනි උදාහරණය විදිහට අරගන්නේ. මම මේ එකම උදාහරණ එකම සංඛ්‍යාවම අරගන්නවා. 23 10 යන දශමයේ සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට අනුරූප අෂ්ටමය සංඛ්‍යාවක් වේ. සෝය ලියන එක අපිත් ලියා ගන්නද? ලියාගත්තට කමක් නැහැ. අනුරූප අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. හරි. දැන් අර ටෙක්නික් එකම තමයි අපි මෙතනදි කරන්නේ. අපි ඌමනාව මොකද්ද? 23 10 පාදයෙන් තියෙන කෙනා අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. right? එහෙමනම් අපි 23 කියන 10 පාදයේ සංඛ්‍යාව අරගන්නවා. එයාව මේ මොහොතේ අපි බෙදන්නේ 8න්. හේතුව 23 10 පාදේ අපිට පෙරලන්න කියලා තියෙන්නේ අෂ්ටමය සංඛ්‍යාවක් බව. right? 23 කියන එකට 8 වරක් කීයක් තියෙනවද? 8 වරක් 2යි. 8යි. ඉතිරි වෙනවා 7ක්. නේද? එතකොට දැන් 2 කියලා කියන්නේ 8ට වඩා අඩු වගයක්. දැන් අපි කලින් අවස්ථාවේදී අපි බැලුවේ උත්තරේ 2ට අඩු සංඛ්‍යාවක් වෙනකම් බෙදීම කරගෙන යන්න. දැන් මෙතනදී අපි බලන්නේ 8ට අඩු සංඛ්‍යාවක් වෙනකම් බෙදීම සිද්ධ කරගෙන යන්න. ඉතින් පළවෙනි බෙදීමෙන්ම අපිට 8ට අඩු සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් අන්නේ නතර කරපු තැන තියෙන සංඛ්‍යාව සහ ඉතුරු අගය පාවිච්චි කරලා 27යි කියලා. ඔයාට අවශ්‍ය නම් මේක බිඳුව වෙනකම් බෙදන්න පුළුවන්. එහෙම වුණොත් බිඳුවයි ඉතිරි 2යි. එහෙම වුණොත් අපි සලකන්නේ ඉතුරු අගයන් ටික යට ඉඳලා උඩට. right? හරි. මේකත් ලියා ගන්න බලන්න ටක් ගාලා. ලියාගෙන ඉවරයි. හරි. මම මේ අතරතුරේ යටින් තුන්වෙනි උදාහරණ ලියනවා. සංඛ්‍යාවට කරන්න. පුතේ මේක 23 10 කියලා ලියා ගන්න එපා. ඉන්න මම අගයක් දෙන්නම්. එන්න මෙයා ඔබම 30.
හරි. අෂ්ටමයක ලියලා ඉවරද? තාම ලියන කෙනෙක් ඉන්නවද? පොඩ්ඩක් ඉස්සෙල්ලා ලියනවා. හරි පුතේ ලියලා ඉවර කරගන්න. සංස්කෘත ඩිස්ප්ලේ ඇඩැප්ටර් එක කියලා කියන්නේ ඔයාගේ අපි සාමාන්‍යයෙන් කියනවා ඩිස්ප්ලේ පෝට් එක කියලා. ඒ කියන්නේ මොනිටර් එක පිටිපස්සේ තියෙන VGA කේබල් එක ඇවිල්ලා හයි වෙන තැන VGA එක හෝ ඩිස්ප්ලේ කේබල් එක ඇවිල්ලා HDMI පෝට් එක වෙන්න පුළුවන්, VGA පෝට් එක වෙන්න පුළුවන්, DVI පෝට් එකක් වෙන්න පුළුවන්. ඒවට තමයි ඩිස්ප්ලේ ඇඩැප්ටර්ස් කියන්නේ. හරිද? තාම ලියන කෙනෙක් ඉන්නවද අෂ්ටමය පරිවර්තනය ගැන? හරි සර් ලියාගත්තා. right. හරි. අපි ඉස්සරහට යමු. දැන් අපිට දීලා තියෙනවා 30 කියන දශමයේ සංඛ්‍යාව. right? 30 කියන දශමයේ සංඛ්‍යාව පරිවර්තනය කරන්න කියලා තියෙනවා ෂඩ් දශමයේ සංඛ්‍යාවට. ඒ කියන්නේ 16 පාදයට. right? ඉතින් කලින් විදිහම තමයි. අපි දශමය අගය ගන්නවා. පරිවර්තනය කරන්න කියලා තියෙන්නේ 16 පාදයට. එහෙනම් අපි මෙයාව බෙදන්නේ 16. නේද? 30ට 16 ව කීයද ළමයි? 1යි. නේද? කීයක් ඉතිරි වෙනවද? 16න් බෙදුවායින් පස්සේ 30 16න් බෙදුවායින් පස්සේ අපිට ඉතිරි වෙනවා 14ක්. මොකද 16 16 32යිනේ. මෙයා 32ට වඩා දෙකක් අඩුයි. ඒ කියන්නේ 16ට වඩා දෙකක් අඩුයි. ඒ කියන්නේ 14ක් ඉතිරි. හැබැයි ඕගොල්ලෝ මෙතන 14 ඉතිරි කියන එක ලියන එක හරි. 14ක් ඉතිරි. 14 කියන්නේ කවුද ෂඩ් දශමයේ සංඛ්‍යාවලින්? අපි 14 කියලා ඉදිරිපත් කරන්නේ නැහැ. ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිය. 14 අපි ඉදිරිපත් කරන්නේ E අකුර විදිහට. yes. දැන් ඔයගලන්ට 16ට වඩා අඩු වගයක් තමයි පිළිතුර විදිහට හම්බෙලා තියෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි ඒ අගයයි ඉතුරු අගයද පාවිච්චි කරලා උත්තරය අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක ලියන්න පුළුවන් 1 E කියලා. right? එහෙම නැත්නම් දැම්මේ පුතේ දැම්මේ අර එදා කිව්වාගේ 10ට වඩා වැඩි හින්දාද? ඔව්. අපිට ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිවල 10 11 12 13 14 15 16 කියන අගයන් ආවොත් අපි ඒක නිරූපණය කරනවා ඉංග්‍රීසි අක්ෂරයෙන්. right? එතකොට ඔයාලට අවශ්‍ය නම් පුළුවන් මේක තවදුරටත් 16න් බෙදලා බිඳුවයි ඉතිරි 1යි කියන තැනට ඇවිල්ලා ඒ ඉතුරු අගයන් ටික විතරක් සලකලා උත්තරේ නිර්මාණය කරගන්න. right? ඒකට හම්බෙන්නේ 1 E කියන අගය 30 ෂඩ් දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න කිව්වොත්. හරි. ඔක ලියා ගන්න. ලියාගෙන මට අවශ්‍යයි මෙන්න මේ ගානට උත්තර ටික. right? මම පහලින් දානවා ගණන් දෙකක්. ටක් ගාලේ ගණන් දෙක හදලා මට උත්තර chat එකේ එවන්න ඕනේ.
සර් ඔබ දෙන්න. සර් දැන් ඉතුරුව සර් 10ක් આવුත් දාන්නේ A කියලා නේද? ඔව් ඉතුරුව 10ක් આવොත් A කියලා දාන්න. 11 આવුත් B. 11 આવොත් B. ඔව්. හරි සර්. thank you. right? හරි. ඔව් සස්මිත මම දෙන ගාන පොතේ හදන්න ඕනේ. හදලා තමයි මට උත්තරේ එවන්න ඕනේ. සර් ප්‍රශ්නෙට රතු පාටි ලියාගෙන උත්තරේ නිල් පැන එළියට කවන්නේ නැද්ද? ඔබලන්ට කැමති ලස්සන විදිහකට වැඩේ කරන්න. no problem. විභාගෙට පාට පාවිච්චි කරන්න එපා. විභාගෙදී අනිවාර්යෙන් නිල් පෑන හෝ කළු පෑන විතරයි. එතකොට මම මේ ලියන දශමයේ සංඛ්‍යාව ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය කියන තුනටම පෙරලලා මට උත්තරය ඕනේ. සර් ඔබ දෙන්න. ඔය 37 කියන්නේ 37 කියන එක ෂඩ් දශමයි ද්විමයයි තුනෙන්ම කරන්න ඕනේ. ඔව් දශමයේ දැන් මේ ඉන්නේ දශමයේ එක්කෙනෙක්. එතකොට 2 පාදය, 8 පාදය, 16 පාදය කියන තුනටම පරිවර්තනය කරලා උත්තර ලියන්න ඕන. හරි සර්. හරි.
මලීෂා හරි මලීෂ හරි. උත්තර තුනම හරි. very good. right දෙවෙනි එක try කරන්න. ඕම හොඳයි. අනුපමා ඔව් අනුපමා පුතේ ඔයාගේ අෂ්ටමයයි ෂඩ්දශමයයි කන්වර්ෂන් එක හරි ද්විමය එක්කෙනා වරද්දගෙන තියෙනවා බලන්න යටේ ඉඳලා උඩටද ලිව්වේ ඉතුරු වගයන් හැමතැනම දාලා තියෙනවද ඒක චුට්ටක් බලන්න මට තේරෙන විදිහට යටේ ඉඳලා උඩට නෙවෙයි කන්සිඩර් කරලා තියෙන්නේ එක්කෝ අන්තිම බෙදීමේ ඉතුරු වගේ දාලා නැහැ. දුෂාන් උත්තර ටික හරි. සෙතුමි උත්තර ටික හරි. very good. විහංග හරි විහංගා. ඔව් උත්තර ටික හරි. ඉසිත උත්තර ටික හරි. හංසජ උත්තර ටික හරි තාරුක් ද්විමය කන්වර්ෂන් එක හරි ඉතින් දෙන්නත් එවන්න බලන්න ඔව් අෂ්ටමය එක්කෙනත් හරි ෂඩ්දශමය එක්කෙනා පොඩ්ඩක් වැරදි පුතේ ෂඩ්දශමය එක්කෙනා පොඩ්ඩක් ආයි බලන්න नेटनी उत्तर टिक हरी चमोद्या औ हरिट हरी उत्तर टिक दानितु हरिट हरी खनिल पुते द्विमे परिवर्तने पොඩි අවුලක් තියෙනවා हेनुक उत्तर ටික හරි हेनुक හරි හේනුක හරි උත්තර හේනුක ඔයා පුතේ අනිත් පැත්තට ලියලා තියෙන්නේ අෂ්ටමය එක්කෙනයි ෂඩ්දශමය එක්කෙනයි යට ඉඳලා උඩටයි ලියන්න ඕනේ උඩ ඉඳලා යටට නෙවෙයි අනුපමා උත්තර ටික හරි සෙනුජ උත්තර ටික හරි සෙනුජත් එහෙමයි සෙනුජ ලියලා තියෙන්නේ අෂ්ටමය හා ෂඩ්දශමය එක්කෙනා උඩ ඉඳලා යට ඉඳලා උඩටයි ලියන්න ඕනේ වරද්ද ගන්න එපා සෙත්මින ඔව් ද්විමය හරි අෂ්ටමය හරි ෂඩ්දශමය එක්කෙනත් හරි very good निसाली पुते आगे द्विमय संख्या में काटद निसाली पलवेनी එකේ පුතේ උත්තර ටික අෂ්ටමය එක්කෙනා විතරයි හරි පුතේ අනිත් දෙන්න පොඩ්ඩක් වැරදි පොඩ්ඩක් බලන්න මලීෂා ඔව් මලීෂා හරි මලීෂ හරි ඔව් තුන්වෙනි ටිකත් හරියටම හරි very good චරිත ඔව් චරිත ෂඩ්දශමය පරිවර්තනයේ වැරදි පුතේ
right මම දැන් පළවෙනි එකේ conversions ටික කරනවා බලන්න හරියට කරගත්තද කියලා නිසිල පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා ෂඩ් දශමය එකේදී මනින්දු ද්විමය එක හරි මధుර මට ඒවල තියෙන උත්තරේ පැහැදිලි නෑ පුතේ 155 කියන්නේ දෙවෙනි සංඛ්‍යාව මම කියපු තිනාල් ද්විමය පරිවර්තනයේ වැරදි අෂ්ටමය ෂඩ් දශමය හරි කනිල් පළවෙනි උත්තරේ හරි ද්විමය පරිවර්තනය ඔව් දෙවෙනි එකත් හරි කනිල් අෂ්ටමය පරිවර්තනය right මම දැන් කරනවා බලන්න කොහොමද කියලා හරිද 37 ද්විමය සංඛ්‍යාවක් 1යි 17ට 8යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 9යි ඉතිරි 0යි දෙකෙන් බෙදනවා 4යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 2යි ඉතිරි 0යි දෙකෙන් බෙදනවා 1යි ඉතිරි 0යි right මෙතනින් පටන් අරගෙන උඩහට මම ලියනවා එතකොට උත්තරය එනවා 1.2 1.1 ද්විමය අගය right අෂ්ටමය කරනකොට කොහොමද කරන්නේ 37 බෙදනවා 8ෙන් අපිට එනවා 8 වරක් 4 32යි 5ක් ඉතිරි 8ට වඩා අඩු සංඛ්‍යාවක් ආවා නතර කරා බෙදෙන එක නතර කරපු තැනේ ඉඳලා උඩට right 155ට අදාළව තියෙන ටික ඔව් ඉසිත ෂඩ් දශම එක්කෙනාගේ ඔයා 9යි 11 ලියලා තියෙන 11 ලියන්නේ නැහැනේ අපි 11 වෙනුවට b ලියන්න ඕනේ 9යි b එන්න ඕනේ මනින්දු ඔව් පළවෙනි එකේ උත්තර ටික හරි දුෂාන් මේකේ අෂ්ටමය පරිවර්තනයේ විතරයි පුතේ හරි අනිත් දෙකේ පොඩි වැරදි වගේක් තියෙනවා right එතකොට 45 අටේ පාදයෙන් ඒක තමයි මෙයාගේ උත්තරය වෙන්නේ right සෙනුක පළවෙනි එකට උත්තරේ හරි right අපි මේක ෂඩ් දශමය කරමු 37 16ෙන් බෙදනවා 16 වරක් 2යි 32යි ඉතිරි 5ක් නේද 16ට අඩු වගේක් ආවා දැන් යට ඉඳලා උඩට ලිව්වා right එතකොට 25යි ෂඩ් දශමය ආකාරය right විහංගා ඔව් පළවෙනි උත්තරේ හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි හොඳයි very good කලින්දු පළවෙනි උත්තරේ හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි very good දෙවෙනි එක හදනකම් පොඩ්ඩක් ඉන්නකෝ හරි දෙවෙනි එක හදන්න මම තව ටික දෙවෙනි එක තමයි මම හදන්න තව ටිකකින් කුලින්දු sorry කුලින්දු මං වැරදියට ඔයාව ප්‍රොනවුන්ස් කරේ සෙනුජ
සෙනුච ගැටලු තියෙනවා 155 පුතේ. උත්තර තුනේම ගැටලු තියෙනවා. ආයි පොඩ්ඩක් බලන්න පරිස්සමට බෙදන එක. දැන් ඔයගලන්ට ඕක ලේසි නිසා වර්ධිනවා සමහර වෙලාවට. ඔබද සර් පවර් ඩිස්කනෙක්ට් වුණා මොනවාද ලිව්වේ කියන්න පුළුවන්ද පොඩ්ඩක්? ලොකු දෙයක් ලිව්වේ නැහැ පුතේ. අපි ඔයා මේ ගාන ලියාගත්තද? ඔව් සර් ලියාගත්තා. හදන්න කියපු ඒ ගානේ උත්තර ටික ඒක හැදුවද? ඔව් ඒක මම බලන්නේ මම පළවෙනි ගාන හදලා පෙන්නුවා. දෙවෙනි ගාන තව ටිකකින් හදලා පෙන්නනවා. හරි සර්. හරි. කනිල් දෙවෙනි එකේ පළවෙනි උත්තරේ ඔව් හරි හොඳයි right මధుර පළවෙනි ඔව් ද්විමය පරිවර්තනයේ ගැටලු තියෙනවා අෂ්ටමයකයි ෂඩ්දශමයකයි හරි සෙනුක ඔයාගේ ද්විමය පරිවර්තනයේ අවුල් තියෙනවා අෂ්ටමයයි ෂඩ්දශමයයි හරි sorry සෙනුක නෑ පුතේ ඔයාගේ තුනේම අවුල් තියෙනවා පොඩ්ඩක් ආයෙ බලන්න පුතේ සෙතුමි අෂ්ටමයයි ෂඩ්දශමයයි හරි ද්විමයකේ ගැටලු තියෙනවා හිමාංසා නැත්නම් හිමාංශ උත්තර තුනම හරි නුවන් ඔව් උත්තර තුනම හරි නෙත්මි උත්තර තුනම හරි තරුක් උත්තර තුනම හරි very good කනිල් දෙවෙනි උත්තරේ හරි මනින්දු පළවෙනි ඒ කියන්නේ ද්විමය පරිවර්තනයේ ගැටලු තියෙනවා අනිත් දෙන්න හරි right මම දෙවෙනි ගානක් දැන් හදනවා බලන්න අනේ සර් පොඩ්ඩක් ඉන්නකෝ ඉක්මන් කරමු චමෝද්‍යා ඔව් උත්තර ටික හරි අනුපමා පුතේ ද්විමය පරිවර්තනයේ ගැටලුවක් තියෙනවා අෂ්ටමයක හරි සංදේශ නේද සංදේශ ඔව් සංදේශකේ හරි සංදේශ තුන්වෙනි එකේ අවුලක් තියෙනවා ඒ කියන්නේ ෂඩ්දශමය එකේ ගැටලුවක් තියෙනවා සනුජ හරි තුනම හරි ඔව් පුතේ හෙනුක ද්විමය පරිවර්තනයේ වැරදි අනිත් දෙක හරි සෙත්මින උත්තර තුනම හරි කවුද මට කතා කරේ සර් මේ ඉන්ටෙල් ග්‍රැෆික් ඩිසයිනර් කියලා ඇප් එකක් ආවා මේ ලැප්ටොප් එකට ඒක හොඳයි සර් ක්ලාස් එකෙන් පස්සේ කතා කරමු right හරි මම දැන් කරනවා දෙවෙනි ගාන right අපිට තියෙන 155 right 155 අපි දෙකෙන් බෙදලා බලනවා තිනාල් ඔව් තිනාල් උත්තර ටික හරි මෙයාව අපි දෙකෙන් බෙදනවා 15ට 7යි එකක් ඉතිරි නේද 15ට දෙවරක් 14යි එකක් ඉතිරි ඒකයි 5යි ආයි 15 වෙනවා ඒ 15ට දෙවරක් 14යි ආයසරයක් ඊට පස්සේ තමයි එකක් ඉතිරි වෙන්නේ මේ 77 ආයි දෙකෙන් බෙදනවා දෙවරක් 3 6යි එකක් ඉතිරි ඒකයි 7යි 17යි 14 දෙවරක් 8යි 16යි එකක් ඉතිරි
38 ආයි දෙකෙන් බෙදනවා දෙවරක් 1යි 18ට 9යි ඉතුරු නැහැ බිඳුවයි 19 ආයි දෙකෙන් බෙදනවා දෙවරක් 9යි ඉතුරු 1යි 9 ආයි දෙකෙන් බෙදනවා දෙවරක් 4යි ඉතුරු 1යි 4 ආයි දෙකෙන් බෙදනවා දෙවරක් 2යි ඉතුරු නැහැ දෙක ආයි දෙකෙන් බෙදනවා 1යි ඉතුරු බිඳුවයි දැන් ඔයාලට පුළුවන් අතර කරපු තැනින් පටන් අරගෙන උඩටම ලියාගෙන යන්න right එතකොට උත්තරේ 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1 දෙකේ පාදේ right බලමු උත්තර වගේක් එවලා තියෙනවා කවුද මේ ඔව් දනිතු පුතේ පළවෙනි දෙවෙනි උත්තර දෙක බලන්න තුන්වෙනි එක්කෙනා හරි පළවෙනි දෙවෙනි උත්තර දෙක වැරදි තිනාල් ඔව් පළවෙනි එක හරි අපි කරපු විදිහටම තියෙනවා දුෂාන් උත්තර තුන හරි නිසලේ උත්තර තුන හරි හර්ෂිකාගේ අෂ්ටමේ ද්විමේ එකයි අෂ්ටමේ එකයි වැරදි පුතේ මම දැන් ද්විමේ එක කරා මෙතන බෝඩ් එකේ බලන්න මම දැන් අෂ්ටමේ එකයි ෂඩ්දශමේ එකයි කරනවා 155 right අෂ්ටමේ නම් අපි 8ෙන් බෙදන්න ඕනේ 8 වරක් 1යි 7ක් ඉතිරි 75ට 8 වරක් 9යි 72යි 3ක් ඉතිරි 19 ආයි 8ෙන් බෙදනවා 8ට වඩා අඩු වගයක් නෙවෙයි නිසා 8 වරක් 2 16යි 3ක් ඉතිරි දැන් 8ට වඩා අඩු වගයක් ආවා ඒක නිසා එතන ඉඳලා ඒ අගයත් එක්ක ඉතුරු වගයන් ටික යට ඉඳලා උඩට ඒ කියන්නේ උත්තරේ 233යි 8 පාදේ right ඊළඟට අපි 155 ෂඩ්දශමයේ බවට පරිවර්තනය කරනවා නේද ෂඩ්දශමයේ බවට පරිවර්තනය කරාම කීයද 16 වරක් 9 අපිට මෙතනට එන්නේ නේද 16 වරක් 10 160යි 160ට වඩා 5ක් අඩුයි මෙයාදා. ඒ කියන්නේ 16 වරක් 9යි ඉතිරි වෙනවා 11. 11 කියන්නේ කවුද? 11 කියන්නේ B. දැන් 16ට අඩු වගයක් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා එයයි ඉතුරු වගයයි ලියුවා නම් හරි. ඒ කියන්නේ 9යි B ෂඩ්දශමයේ සංඛ්‍යාව. right චරිත ඔව් හරි පුතේ වාගේ උත්තර ටික right දැන් අඩුපාඩු තිබ්බ කට්ටිය හරි ගස්ස ගන්න මම විනාඩියක් ඕවල පාඩේ ලියන්නම ඕනේද මොකද්ද පුතේ ඔය ඕවල පාඩේ යටින්ම ලියන්න ඕනේද අනිවාර්යයි සංඛ්‍යා පද්ධති වල පාදේ අනිවාර්යෙන් යටින් ලියන්න විශේෂයෙන් පරිවර්තනය කිරීම කරන්න කියන වෙලාවට 10 එකේදී ලියන්න ඕනේ නේද අනිවාර්යෙන් 10 එක එකත් ලියන්න නොලියා ඉන්න එපා මොකද ලියන එක ඔයගලන්ට ආරක්ෂිතයි ඔයගලන්ට කොයිම වෙලාවකට ඒක ලකුණු අඩු කරන්න බෑ හරි මේක ලියන කෙනෙක් ඉන්නවද තාම right හරි එහෙනම් අපි ඊළඟ පරිවර්තනය කිරීමට යමු මාතෘකාව ලියා ගන්න
හරි. මේ තමයි අපි දෙවෙනි පරිවර්තනය කිරීම. දශමයේ නොවන සංඛ්‍යා ඊට අනුරූප දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. හරි මාතෘකාව ලියාගෙන දැන් මම කියන දේ හොඳට අහගන්න. දැන් මේකෙත් තියෙන්නේ එක් ආකාරයක ටෙක්නික් එකක්. එතකොට ද්විමේ එක්කෙනා දශමය කරන ටෙක්නික් එකටම තමයි අෂ්ටමයේ එක්කෙනා දශමය කරන්නේ. ෂඩ්දශමයේ එක්කෙනා දශමය කරන්නේ. ටෙක්නික් එක එකයි. ඒ නිසා ටෙක්නික් එක හරියට අල්ලගන්න. හරිද? right. මගේ පළවෙනි උදාහරණය right. එතකොට 1.11 කියලා කියන්නේ ද්විමයාගයක්. දැන් මේ ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට අපිට සලකන්න වෙනවා මේ ද්විමය සංඛ්‍යාවේ සංකේතවලට අදාළව තියෙන ස්ථානීය අගයන් ටික. දැන් මතකනේ අපි දශමය සංඛ්‍යාවක ස්ථානීය අගයන් ගැන කතා කරා ඝනක රාමුවේ ඉඳලා ගිය සතියේ. අපි කියන්නේ 1 ඒවා 10 ඒවා 100 ඒවා කියලා කියන්නේ නැතුව අපි ඒවා 10 බිඳුව බලය 10 පළවෙනි බලය 10 දෙවෙනි බලය කියලා අපි කතා කරා. අන්න ඒ වගේ මෙයා ද්විමය සංඛ්‍යාවක් නිසා ද්විමය සංඛ්‍යාවක ස්ථානීය අගයන් තියෙන්නේ දෙකේ බලයන් විදිහට. මෙයාට තියෙනවා දෙකේ බිඳුවේ අගය, මෙයාට තියෙනවා දෙකේ පළවෙනි බලය අගය, මෙයාට තියෙනවා දෙකේ දෙවෙනි බලය අගය, මෙයාට තියෙනවා දෙකේ තුන්වෙනි බලය අගය. right? මේක අෂ්ටමේ සංඛ්‍යාවක් වුණා නම් අපි කීයේ බලද සලකන්නේ? 8 බලය. නේද? 8 බිඳුව, 8 1, 8 2, 8 3. මෙයා ෂඩ්දශමේ වුණා නම් 16 බල. 16 බල 16 බිඳුව 16 1 16 2 වගේ යන ආකාරය. දැන් මේක බල වලින් තියනට වඩා අපිට හරි ලේසි මෙයාගේ ඇත්ත අගයන් ටික අපි හොයාගත්තොත්. දෙකේ බිඳුව කියන්නේ 1. දෙකේ පළවෙනි බලය කියන්නේ 2. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4. දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ 8. දෙකේ හතරවෙනි බලයට ආවොත් 16. දෙකේ පස්වෙනි බලයට ආවොත් 2. දෙකේ 6 වෙනි බලයට આવොත් 64 නේද? විතරම අර ඊට කලින් එක්කෙනා දෙකෙන් වැඩි වෙලා මෙයා එන්නේ නේද? එක් වරක් 2 2යි, දෙවරක් 2 4යි, හතර වරක් 2 8යි, අට වරක් 2 16යි, 16 වරක් 2 32යි, 32 වරක් 2 64යි, 64 වරක් 2 128යි, 128 වරක් 2 256යි. ඔය විදිහට කන්ටිනියු වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක්. වැඩේ තමයි අපේ ස්ථානීය අගය ගුණ කරන්න ඕනේ එයාට අදාළ සංකේත අගය. right? මේ දෙන්න ගුණ කරන්න ඕනේ. right? ඒ කියන්නේ ඕක හැම ස්ථානයකටම සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට හැදෙනවා 8 වැඩි කිරීම 1. ඊළඟට ඉන්නවා 4 වැඩි කිරීම බිඳුව. ඊළඟට ඉන්නවා 2 වැඩි කිරීම 1. ඊළඟට ඉන්නවා 1 වැඩි කිරීම 1. මම මේ කරපු දේ තේරුණාද? ඔව් සර් තේරුණා. right. හැමෝම මට කන්ෆර්ම් කරන්න. ඒ ගුණ කිරීම කියන එකට ලියා ගන්න ඕනේ. මෙහෙමයි. මම දැන් මේ ඔයගොල්ලෝ උදාහරණ ලියනකොට ලියා ගන්න. ඔයගොල්ලෝ ගණන් හදනකොට ඕක කොහොම ලියන්න අවශ්‍ය නැහැ.
right? හරි. මේක ಗುಣ කරලා විතරක් මදි. ಗುಣ කරලා එන උත්තර ටික එකතු කරන්නත් ඕනේ. right? එතකොට ඔයාලට ಗುಣ කරාම එන්නේ කොහොමද? 8 4 වරක් බිඳුව බිඳුවයි දෙවරක් 1 2යි එක් වරක් 1 1යි. මේ ටික එකතු කරාම අපිට උත්තර එනවා 8යි 2යි 10යි 1යි 11යි කියන්නේ. 11 කියලා කියන්නේ 10 පාදයේ අගය. right? හරිම ලේසි. සංඛ්‍යාව දෙනවා. අපි බලනවා ටෙක්නික් එක මොකක්ද කරන්න කියලා තියෙන්නේ. සංඛ්‍යාවක් දීලා ඒක 10 පාදයකට හරවන්න. එහෙමනම් අපි ස්ථානීය අගයන් ටික සලකන්න ඕනේ. ස්ථානීය අගයන් සලකනකොට 2 පාදේ නම් 2 බල, 8 පාදේ නම් 8 බල, 16 පාදේ නම් 16 බල. ස්ථානීය අගයන් ටික ලියාගත්තා. ස්ථානීය අගයන්ගෙන් සංකේත අගය වැඩි කරා, එකතු කරා උත්තරය ආවා. right? හරි. ලියා ගන්න බලන්න මේක. ඔබ දෙන්න කියන්න. ඔය සර් දැන් ඔය ಗುಣ කරලා එකතු කරන්නේ 8 1 ගුණ කිරීම 1 4 ගුණ කිරීම කියලා. එතකොට සර් ඒක මේ දැන් මාරු වුණාට කමක් නැහැ නේද සර්? දැන් මාරු වුණාට කියන්නේ පුතේ ඒ කියන්නේ 4 වැඩි කිරීම බිඳුව එකතු කිරීම 8 වැඩි කිරීම 1 කියලා ලියන්නද? ඔව් සර් එහෙනම් මාරුලා ලියුවොත් එහෙම. ගැටලුවක් නම් නැහැ. ඔයාට අවසානයේ උත්තරේ එන්නේ. හැබැයි මෙහෙම ලියන එක ඔයාට වාසිදායකයි. හරි? හරි සර්. හරි සර් දැන්. right. එක්කෙනෙක් ඉවරයි. අනිත් අය ඉක්මන් කරමු. ඉවරයි සර්. හරි. පොඩ්ඩක් ඉන්නවද? ඉවරයි සර්. right. අපි එහෙනම් ඊළඟ ගානට යමුද? සර්. හරි. right. ඊළඟ උදාහරණේ මම අරගන්නේ දැන් අෂ්ටමේ සංඛ්‍යාවක්. දැන් ඔයගොල්ලෝ ඇත්තටම දන්නව මොකද්ද වැඩේ වෙන්න ඕනේ කියලා නේද? මේක දෙවෙනි එක්සැම්පල් එක. මම අරගන්නවා 541 කියන අෂ්ටමේ සංඛ්‍යාව. right? එතකොට මොකක්ද අපි කරන්නේ? දැන් අපි දන්නවා මොකක්ද කරන්න කියලා. 541 අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ස්ථානීය අගයන් ටික බලන්න ඕනේ. 8 බිඳුව 8 1 8 2. ඇයි මේකට 8 බල එන්නේ? මේක 8 පාදයේ සංඛ්‍යාව. එයාව තමයි අපිට දශමය කරන්න කියලා තියෙන්නේ. දැන් අපි දන්නවා 8 බල ටික එයාට අදාළ සංඛ්‍යාත්මකය ගත්තොත් 8 බිඳුව කියන්නේ 1යි 8 1 කියන්නේ 8යි 8 වර්ගය කියලා කියන්නේ 64යි. දැන් ආයෙත් සැරයක් අර අපි කතා බහ කරපු දේ ස්ථානීය අගය එයාට අදාළ සංකේත අගයත් එක්ක ගුණ කරනවා නේද? ඊතර දෙකක් දාගමු. එතකොට වඩා පැහැදිලි වෙනවා මොකක්ද කියලා. right. ඉතින් කොහොමද ගුණ වෙන්නේ? 64 වැඩි කිරීම 5. එයාව එකතු වෙන්න ඕනේ 8 වැඩි කිරීම 4ට. එයාව එකතු වෙන්න ඕනේ 1 වැඩි කිරීම 1ට. right. 64 වරක් 5 කියන්නේ 320යි. එකතු කිරීම 8 වරක් 4 32යි. 1 වරක් 1 1යි. එහෙනම් අපිට උත්තරය එනවා 353යි නේද?
322 352 353 මේ එන්නේ 10 පාදේ. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි. හරි. ලියාගමු ටක් ගාලා. ඔව් සර්. ලියලා ඉවරයි. හරි. එක්කෙනෙක් ඉවරයි. අනිත් කට්ටිය ඉවරයි සර්. අපි ඕක මාරු කරලා ලිව්වොත් එම අපිට පැටලෙනව නේද? ඉවරයි සර්. හරි. තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. එහෙනම් අපි තුන්වෙනි උදාහරණයට යමු. මේ තියෙන තුන්වෙනි උදාහරණය. right. එතකොට අපි දැන් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා නේද? A52 මෙතන පොඩ්ඩක් පරිස්සමෙන් A52 කියලා තියෙනකොට අපි මේක දශමයේ ෂඩ්දශමයේ සංඛ්‍යාවක් කියලා දන්නවනේ. එතකොට A කියන කෙනා නිරූපණය කරන්නේ 10 කියන එක අපේ හිතේ තියෙන්න ඕනේ. right? අමතක වෙනවා නම් පැන්සලෙන් 10 කියලා උඩ ලියා ගන්න. එතකොට මේ වගේ ස්ථානීයයන් 16 බිඳුව තියෙනවා. 16ක 16 පළවෙනි බලය තියෙනවා. 16 2 කියලා තියෙනවා. ඇයි 16 බලය එන්නේ? මේ අපි පරිවර්තනය කරන්නේ ෂඩ්දශමයේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවකට. right? එහෙනම් මේවයි නිරූපණය වෙන අගයන් 16 බිඳුව කියන්නේ 1යි. 16 කියන්නේ 16යි. 16 වර්ගය කියන්නේ 256යි. right? ඔයගලන්ට 16 නම් ඔතනින් එහාට අහන්නේ නැහැ අතටම. 8 වර්ගය 8 ඝනය කියන තැනට උඩරිම යන්න පුළුවන්. ඊට එහා අහන්නේ නැහැ. right? දැන් සුපුරුදු පරිදි මොකද කරන්නේ? අදාළ ස්ථානීයය අදාළ සංකේතයත් එක්ක ගුණ කරනවා. right? එතකොට හැදෙනවා 256 වැඩි කිරීම 10 අපි A නෙවෙයි ලියන්නේ මෙතන 10 ලියන්නේ. මොකද අපි දශමයේ අගයක් අරගන්න ඕනේ. එකතු කරනවා 16 වැඩි කිරීම 5 එකතු කරනවා 1 වැඩි කිරීම 2. 256 10ක් කියන්නේ 2560යි. 16 වරක් 5 කියලා කියන්නේ 80යි. 1 වරක් 2 කියන්නේ 2යි. එතකොට 2560ට 80ක් එකතු වුණාම 2640යි. එතකොට උත්තරය අපිට එනවා 2642යි 10 පාදේ. තේරුණා නේද? අවසර තේරුණා. right. එහෙනම් ඕක ලියාගන්න. ඕක ලියාගෙන අපිට පුළුවන් අදට තියෙන සෙෂන් එක end කරන්න. ප්‍රශ්න තියෙන අය ඉන්න. අනිත් අය ලියුණාට කමක් නැහැ. සර් ඔබට අර ඉන්ටෙල් ග්‍රැෆික් ඩිසයිනර් කියලා